ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුණු වංග ප්‍රථමයෙන් සිරස්තල. මෙරට අටවන විධායක ජනාධිපති ධුරය රනිල් වික්‍රමසිංහ මහතාට නව ජනපති තීවුරුම් දීම හෙට. අර්බුදයෙන් රට ගොඩනැගීමට සියලු දෙනාගේ සහාය අවශ්‍යයි. නව ජනපති පවසයි. දැන් අපි බෙදුන අවස්ථාව ඉවරයි. හෙට ඉඳන් මම කැමති ඔබ සියලු දෙනා සමගම සාකච්ඡා කරන්න. හෙට සිට සීමා සහිතව සිපෙට්කෝ පිරවුම් හල්වලින් ඉන්ධන. මහා බ්‍රිතාන්‍යයේ උද්ධමනය වාර්තාගත ලෙස ඉහළට. ශ්‍රී ලංකාවේ අටවන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් තේරීපත් වුණා. ජනාධිපති ඡන්දයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් අතරින් රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 134ක් ලබාගෙනයි මෙලෙස ජයගත්තේ. මෙම විශේෂ අවස්ථාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වශයෙන් අප හැමදෙනාටම පමණක් නොව අපගේ මුළු රටත් ඒ වගේම මුළු ලෝකයක් අද දින පාර්ලිමේන්තුවේ සිදුවන්නේ කුමක්ද කියා වෙනදාට වඩා අවධානයෙන් පසුවන බව නොඅනුමානයි. එසේම ඡන්ද විමසීමේ කාර්යයට අදාළව විවාද කිරීම හෝ රීති ප්‍රශ්න මතු කිරීම හෝ වෙනත් ආකාරයෙන් ප්‍රශ්න කිරීමට නීතිය අනුව සභාව තුළ අවස්ථාවක් නොමැති බවද තවදුරටත් දන්වා සිටිමි. තේරීම් භාර නිලධාරිය වශයෙන් අද දවසේ ඡන්ද විමසීමේ කටයුතු මෙහෙයීමට අවශ්‍ය කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සභාගර්භයට කැඳවන බවද මෙම සභාවට දන්වනු කැමැත්තෙමි. මන්ත්‍රීවරයා ඉදිරියේ පසුපිටේ මාගේ කෙටි අත්සන යොදා ඡන්ද පත්‍රිකාව අදාළ මන්ත්‍රීවරයාට ලබා දෙනු ලැබේ. ගරු මන්ත්‍රීවරුනි, ඡන්ද පත්‍රිකාවේ මන්ත්‍රීවරයා කැමැති අපේක්ෂකයා ඉදිරියේ තිබෙන කොටුව ඇතුළත ඉලක්කම 1 වශයෙන් ලකුණු කිරීම අනිවාර්ය වේ. 1 ලකුණු කරලා නැත්නම් ඒ ඡන්ද පත්‍රිකාව අවලංගු වන බවත් මේ වෙලාවේ මම ප්‍රකාශ කරන්න ඕන. එම මනාප 2 3 හැර වෙන කිසිම සලකුණක් මේ ඡන්ද පත්‍රිකාවේ යම් මන්ත්‍රීවරයෙකු ලියුවොත් ඒ ඡන්ද පත්‍රිකාව අවලංගු වන බවයි නීතියේ පැවසෙන්නේ. එසේනම් ගරු මන්ත්‍රීවරුනි, තේරීම් භාර නිලධාරියා වශයෙන් ඔබතුමන්ලාට දුන් උපදෙස් පිළිපදමින් අපි දැන් ඡන්ද විමසීම ආරම්භ කිරීමට පියවර ගම්මු. ගරු මන්ත්‍රීවරුනි, දැන් හිස් ඡන්ද පෙට්ටිය ඔබතුමන්ලාට ප්‍රදර්ශනය කරනවා. මන්ත්‍රීවරුනි, දැන් මම ඡන්ද පෙට්ටිය අගුලදා සීල් කරනවා. දැන් අපි ඩිවිෂන් ලිස්ට් එක අනුව නම් මන්ත්‍රීවරුන්ගේ නම් කතා කරනු ලබනවා. Honorable Mahinda Yapa Abeywadana. Honorable Ranil Wickremesinghe. Honorable Dallas Salahaperuwa. Honorable Anura Disanayake. ගරු මන්ත්‍රීවරුනි, දැන් ඡන්දය ප්‍රකාශ කිරීමට තිබූ අවස්ථාව අවසానයි. දැන් ඊළඟට තිබෙන්නේ අපිට ඡන්දය ගණන් කිරීම. දැන් මේ ගණන් කිරීමේ අවස්ථාවට අපේක්ෂකයන් තිදෙනෙක් ඉන්නවා. ඒ තිදෙනාට මෙම ස්ථානයට පැමිණිලා ඒ ගණන් කිරීම නිරීක්ෂණය කිරීමේ අවස්ථාවක් තිබෙනවා. ඒ අපේක්ෂකයන් වෙනත් මන්ත්‍රී එක්කෙනෙක් නම් කරනවා නම් ඒ මන්ත්‍රීතුමාට පැමිණිලා මේ ගණන් කිරීම නිරීක්ෂණය කිරීමට අවස්ථාවක් තිබෙනවා. හරින් ෆර්නෑන්ඩෝ එතුමා මගේ නියෝජිතයා හැටියට නම් කරනවා. හොඳයි.
දලස් අලහපෙරුම මැතිතුමා ඩිලාන් පෙරේරා මන්ත්‍රීතුමාව නම් කරනවා. හොඳයි. කුමාර දිසානායක මන්ත්‍රීතුමා වෙනුවෙන් විජිත හේරත් මන්ත්‍රීතුමා ඡන්ද ගණන් කිරීම නිරීක්ෂණය කරනවා ඇති. Valid. 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 Invalid. Invalid. ඡන්ද ප්‍රතිඵල මා විසින් දැන් ප්‍රකාශයට පත් කරනු ලැබේ. ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාව 223යි. ඡන්දය දීමෙන් වැළකී සිටි සංඛ්‍යාව 2 දෙනයි. දෙන ලද වළංගු ඡන්ද සංඛ්‍යාව 219යි. ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව 4යි. ජනාධිපති ධූරය සඳහා තරඟ කරන ලද අපේක්ෂකයන් තිදෙනාට ලැබී ඇති ඒ ඡන්ද සංඛ්‍යා මෙසේය. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දලස් අලහපෙරුම මැතිතුමා ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව 82යි. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මැතිතුමා ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව 134යි. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මැතිතුමා ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව 3යි. ඒ අනුව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුව විසින් ඒකාන්තර බහුතර ඡන්දයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 8 වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් යථා පරිදි තෝරාපත් කර ගන්නා ලද බව 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ විශේෂ විධිවිධාන පනතේ විධිවිධාන ප්‍රකාරව ප්‍රකාශ කොට සිටිමි. ජනාධිපති ලෙස තේරීපත් වූ රනිල් වික්‍රමසිංහ මහතා හෙට දියුරුම් දීමට නියමිතයි. පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ජනතාව ඉල්ලන නව ක්‍රමවේදයක් බිහි කිරීම සඳහා අද සිටම එකතු වී සාකච්ඡා සිදු කළ යුතු බවයි. මේ අතර තමා ජනාධිපති දුරේ දියුරුම් දීමේ අවස්ථාව සභාගර්භයෙන් පිට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේදී සිදු කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසද ජනාධිපතිවරයා කතානායකවරයාගෙන් ඉල්ලීමක් සිදු කළා. මේ පාර්ලිමේන්තුවේ ගත කරලා තියෙනවා. මගේ ජීවිතයේ තියෙන මේ පාර්ලිමේන්තුව. එහෙනම් මේ පාර්ලිමේන්තුවේ මට දැන් මේ ගෞරවය ලබා දීම ගැනත් මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මීට ඉස්සෙල්ලා අවුරුදු 31කට ඉස්සෙල්ලා 1993 අපි මෙහෙම රැස් වුණා ප්‍රේමදාස ජනාධිපති ඝාතනයෙන් පස්සේ නව ජනාධිපතිවරයෙක් පත් කරා. එදා ඩී.බී. විජේතුංග මහතුමා තරඟයක් නැතුව පත් කරා. ඒකට සහභාගී වුණාගෙන් 15 දෙනෙක් විතර මේ සභාවෙත් අද ඉන්නවා කියලා මම කියන්න කැමතියි. මේ දෙවැනි අවස්ථාවේදී අපිට ඡන්දයක් තිබුණා. ප්‍රථම වතාවට. ඒ ඡන්දෙට අපි අතර සාකච්ඡා කළා එක අතකින් අපි පෙන්නුවා මේ සභාවට පුළුවන් කියලා කිසිම ප්‍රශ්නයක් නැතුව ඡන්දයක් තියලා ජනාධිපතිවරයෙක් තෝරාපත් කරගන්න. ඒ නිසා මට යුතුයකමක් තියෙනවා පළමුවෙන්ම මම වෙනුවෙන් ක්‍රියා කරපු ඒ සියලු දෙනාටම විශේෂයෙන්ම මන්ත්‍රීතුමන්ට ස්තුති කරන්න. ඒ වගේම ඒ සමානව මට යුතුයකමක් තියෙනවා මේ ඡන්දයට සහභාගී වුණ සියලු දෙනාටමත් ඒ වගේම ස්තුති කරන්න. අපි ඉන්නේ මේ රට අද තියෙන්නේ ඔබතුමාට කියන්න උවමනා නැහැ කොච්චර අමාරු තත්වයකද කියලා. ආර්ථික වශයෙන් රටේ තරුණ තරුණියන් ක්‍රමයේ වෙනසක් ඉල්ලනවා. අපිට විදේශ වශයෙන් අද ලෝකේ ප්‍රශ්න ගණනාවක් තියෙනට පැටලෙන්නේ නැතුව අපි යන්න තියෙන්නේ. ඉදිරියට යන්න අපි අලුත් වැඩසටහනක් ඇති කරන්න තියෙනවා. ජනතාව අපෙන් ඉල්ලන්නේ පරණ දේශපාලනේ නෙමෙයි. මේ පාර්ලිමේන්තුව එකට එකතු වෙලා ඒ වැඩ කටයුතු කරන එකයි. ඉතින් මම විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා මම එක්ක තරඟ කරපු ඩලස් අලහප්පෙරුම මැතිතුමාටත් අනුර දිසානායක මැතිතුමාටත් මම ස්තුතිවන්ත වෙනවා. මම ඩලස් අලහප්පෙරුම මැතිතුමා ඉල්ලනවා අපි ඔක්කොම එකතු වෙලා අලුත් ක්‍රමවේදයක් ගැන වැඩ කටයුතු කරමු කියලා. මගේ මිත්‍ර අනුර කුමාර දිසානායකටත් එතුමාගෙනුත් ඒ වගේම ඉල්ලීමක් කරනවා. එතුමත් දන්නවා අද රටේ තියෙන ගැඹුරු තත්ත්වය. මම කැමතියි විපක්ෂ නායක මගේ මිත්‍ර සජිත් ප්‍රේමදාස මහතුමාටත් ඒ සියලු දෙනාගෙන් මේ ඉල්ලීම කරන්න. අද අපි ඔක්කොම එකතු වෙලා අපි අලුත් ක්‍රමවේදයක් බලමු. දැන් අපි බෙදුන අවස්ථාව ඉවරයි. අපිට පැය 48ක් තිබුණා බෙදෙන්න. අපි පැය 48 අපි බෙදුණා.
දැන් මං ඉල්ලනවා සියලු දෙනාගෙන්ම අපි එකට එකතු වෙන්න සාකච්ඡා කරන්න. හෙට ඉඳන් මං කැමති ඔබ සියලු දෙනා සමගම සාකච්ඡා කරන්න. ගරු කතානායකතුමනි මට තව එක ඉල්ලීමක් තියෙනවා. කරුණාකරලා මේ සභාවෙන් මට ඉඩ දෙන්න. මේ සභාව තුල නෙමෙයි ඒත් මේ සභාව පිට මේ පාර්ලිමේන්තු කොට නැගිල්ලේදී මං දිවුරුම් දෙන්න ජනාධිපති හැටියට. අපේ සියලු දෙනාගේම මූලික ප්‍රමුඛතම ප්‍රධානතම අප්‍රමාදම අර්ථව්‍ය වියුත්තේ රට සුවපත් කිරීමයි. සුවපත් රටකට ගරු කතානායකතුමනි නැවත නැගිටින්න පුළුවන්. රෝගී රටකට නැවත නැගිටින්න බෑ. අපි හැම වෙලාවෙම කල්පනා කරේ මේ දියවන්නා දූපත මැද ඉන්න පවුල් 225 ගැන. දියවන්නාෙන් එපිට ඉන්දියන් සාගරයේ මැද තියෙන අර කුඩා දූපතේ ඉන්න මිලියන 22 ජනතාවත් අපි එක්ක හිටගනී කියලා අපි විශ්වාස කරනවා. හැබැයි දේශපාලන සංස්කෘතිය පිළුණු වෙච්ච වෙලාවක දේශපාලකයා ශබ්දකෝෂේ ෂේමින් යන වෙලාවක මේ පාර්ලිමේන්තුව අපි හැමදෙනාගේම මූලික වගකීම වෙන්නට ඕනේ අපේ රටේ දේශපාලනය පිළිබඳව තියෙන විශ්වාසය ගොඩනගා ගැනීම. පළමු කොට මම සුබ පතනවා අභිනවීන් තෝරාපත් කරගත්තු ජනාධිපතිතුමාට එතුමාගේ කාර්යයන් රටත් රටේ ජනතාව වෙනුවෙන් නිසි පරිදි ඉටු කරන්න හැකියාව ලැබේවා. ඒ වගේම මා විශ්වාස කරනවා අපිට යම් ශක්තිමත් පාර්ලිමේන්තු තුල ප්‍රතිවිරුද්ධ දේශපාලන කඳවුරක් නිර්මාණය වී තිබෙන බව. මා හිතනවා ඒ කඳවුරත් එක්ක මතවාදීව ක්‍රියාකාරීත්වයේ එය වෙනස් කිරීම සඳහා මැදිහත් වී යුතු කියන දැඩි අදිස්ථානයක් සහ උවමනාවක් මෙම ඡන්ද ප්‍රතිඵලය තුලින් පෙන්වන බව. ඒ බාර ගන්න ලෑස්ති. ජාතික ඉන්ධන අවසර පත්‍රය ක්‍රියාත්මක වනතුරු සිපෙට්කෝ පිරවුම්හල් හරහා සීමා සහිතව ඉන්ධන බෙදා හැරීම හෙට ආරම්භ කිරීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් ඉන්ධන පිරවුම්හල් කිහිපයක හෙට සිට දින 3ක් නියම ව්‍යාපෘතියක් ලෙස ජාතික ඉන්ධන අවසර පත්‍ර ක්‍රමය අනුව ඉන්ධන ලබා දීම සිදු කරන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ. හෙට දිනේ සිට සිපෙට්කෝ ඉන්ධන හල් හරහා යළි ඉන්ධන බෙදා හැරීමට නියමිතව තිබෙනවා. බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ වාහන ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කමට අනුව ඉන්ධන ලබා දීම සීමා සහිතව සිදු කරන බවයි. ඒ අනුව 0.1-2 අංක සඳහා අඟහරුවාදා සහ සෙනසුරාදා දින වෙන් කර ඇති අතර 3, 4, 5 සඳහා වෙන් කර ඇත්තේ බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනයන්. ඊට අමතරව අවසන් අංකය 6, 7, 8 සහ 9 යන අංකය දෙන රථවාහන සඳහා සඳුදා, බදාදා සහ සිකුරාදා දින වෙන් කර තිබෙනවා. මේ අතර ජාතික ඉන්ධන අවසර පත්‍ර ක්‍රමයේ කොළඹ නගරයේ ස්ථාන කිහිපයක හෙට සිට 24 වනදා දක්වා පරීක්ෂාවට ලක් කිරීමටයි සැලසුම් කර ඇත්තේ. අනතුරුව මෙම ක්‍රමවේදය සමස්ත දෙවයින පුරාම ජූලි මාස 25 වන සඳුදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මේ අතර ජාතික ඉන්ධන අවසර පත්‍රයේ ජූලි 25 වන සඳුදා සිට ක්‍රියාත්මක වනතුරු හෙට සිට සිපෙට්කෝ පිරවුම්හල හරහා ඉන්ධන බෙදා හැරීමේදී වාහනේ අවසන් අංකය අනුව රථවාහනවලට ඉන්ධන ලබා දෙන සීමාවන් බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ඉදිරි සතියක කාලය තුළ යතුරුපැදියකට උපරිමය රුපියල් 1500ක සීමාවකට යටත්ව ඉන්ධන නිකුත් කෙරෙන අතර ත්‍රිරෝධ රථයක ඉන්ධන ලබා දෙන්නේ රුපියල් 2000ක උපරිමයකට යටත්වයි. අනිකුත් වාහන සඳහා රුපියල් 7000ක උපරිමයකට යටත්ව ඉන්ධන නිකුත් කෙරෙනු ඇති. මෙම ක්‍රියාවලියට අනුගත නොවන පිරිස්වලට ඉන්ධන ලබා නොදීමට සහ අනුගත නොවන ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන ලබා නොදීමටයි හෙට සිට ඉන්ධන බෙදා හැරීම ආරම්භ කිරීමට සැලසුම් කිරීම වෙනුවෙන් ඊයේ පැවති සාකච්ඡාවකදී තීරණය කර ඇත්තේ. එළඹෙන ජූලි මාස 25 වන දින යළි ආරම්භ වීමට නියමිත පාසල් අධ්‍යයන කටයුතු සතියේ දින 3ක් පමණක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එළඹෙන ජූලි මාස 25 වනදා සිට යළි යථාවත් පරිදි ඇරඹීමට නියමිත 2022 පාසල් වර්ෂය සඳහා සියලුම පාසල්වල දෛනික පරිපාලන කටයුතු හා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි පවත්වා ගැනීම සම්බන්ධයෙන් නිවේදනයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. මේ මාස 21 වැනිදා පාසල් ආරම්භ කිරීමට නියමිතව පැවතියත් රට තුළ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් මතුව ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ එය ජූලි මාස 25 වැනිදා සඳුදා තෙක් කල් දැවුණා. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ
නිවේදනයේ දැක්වෙන්නේ ජූලි මාස 25 වෙනි දින පාසල් ඇරඹීමත් සමග ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය පවත්වාගෙන යාම සඳහා 2022 පාසල් වාරයේ පළමු වාරය සැප්තැම්බර් මාස 7 වැනිදා තෙක් දීර්ඝ කර ඇති බවයි. එමෙන්ම දෙවැනි සහ තෙවැනි වාර පැවැත්වෙන කාලවකවානු සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දෙනු ලබන බවද එම නිවේදනයේ සඳහන්. මේ අතර පාසල් තුළ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා යොදාගත හැකි කාල වේලාව උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින් ජාතික අධ්‍යාපන ආයතනය මගින් 10-11 ශ්‍රේණි සඳහා අත්‍යවශ්‍ය ඉගෙනුම් නිපුණතා ආවරණය වන පරිදි සංශෝධිත විෂය නිර්දේශ ලබා දෙන අතර එය 2022 ජූලි මාස 25 වන දින සිට ක්‍රියාත්මක කරන බවද එම නිවේදනයේ දැක්වෙනවා. එහිදී පළමු වාර පරීක්ෂණය නොපැවැත්විය යුතු අතර විෂය ඒකක අවසානයේ තක්සේරුකරණය මගින් සිසුවියන්ගේ ගැටලු හඳුනාගෙන අවශ්‍ය ප්‍රතිපෝෂණ ලබා දීම සිදු කළ යුතු වනවා. එමෙන්ම මෙලෙස ආරම්භන පාසල් පැවැත්වෙන්නේ සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දින 3 පමණක් වන අතර සෙසු දෙදින තුල නිවෙස් පාදක ඉගෙනුම් ක්‍රියාවලිය සඳහා දරුවන් යොමු කළ යුතු වන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. දෛනික පාසල් පැමිණීමේදී සිසුවියන් අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල පාසල් වලට නියමිත වේලාවට පැමිණීම අනිවාර්ය වූද සාධාරණ හේතු මත සිදුවන නොපැමිණීම හා ප්‍රමාද වී පැමිණීම සම්බන්ධයෙන් ඔවුන්ට අපහසුතාවක් ඇති නොවන පරිදි කටයුතු කිරීමට වග බලා ගත යුතු වන බවද එම නිවේදනයේ සඳහන්. මේ අතර පාසල් කාලයේ අනවශ්‍ය ලෙස යොදා ගැනීමෙන් හා අධික වියදම් දරමින් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට පරිබාහිරව වෙනත් බාහිර කටයුතු හා උත්සව ආදිය පැවැත්වීම සිදු නොකළ යුතු වන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. ඉදිරියේදී දුම්රිය ප්‍රවේශපත් ලබා දීමේ ගැටලුවක් ඇතිවීමේ ඉඩකඩ පවතින බව දුම්රිය ස්ථානාධිපතිවරු පවසනවා. ඔවුන් සඳහන් කළේ භාවිත කළ ප්‍රවේශපත්‍ර නැවත භාවිත කිරීමට ක්‍රමවේදයක් සකස් කිරීම තුළින් මෙම ගැටලුවට යම් පිළියමක් සපයාගත හැකි බවයි. දුම්රිය සඳහා ඉල්ලුම වැඩිවීමත් සමග දුම්රිය ප්‍රවේශපත්‍ර අවසන් වෙමින් තිබෙන බවත් මෙම තත්ත්වය මත දුම්රිය ස්ථාන රැසක සාමාන්‍ය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම අර්බුදකාරී වනු ඇති බවත් දුම්රිය ස්ථානාධිපතිවරු පවසනවා. කොළඹ කොටුව, මරදාන, ගම්පහ, වේයන්ගොඩ සහ රාගම ආදී දුම්රිය ස්ථානවල මෙන්ම උප දුම්රිය ස්ථාන රාශියකම මේ වන විට සාමාන්‍ය ප්‍රවේශපත් අවසන් වීම මත ගැටලුවක් උද්ගත වෙමින් තිබෙන බවත් සාමාන්‍ය ප්‍රවේශපත්‍ර මුද්‍රණය කරන කඩදාසි ආනයනය කිරීමට ඉදිරියේ දුම්රිය දෙපාර්තමේන්තුවට විශාල පිරිවැයක් දැරීමට සිදුවන බවත් ස්ථානාධිපතිවරු එහිදී අවධාරණය කර තිබෙනවා. එමෙන්ම භාවිත කළ ප්‍රවේශපත්‍ර නැවත භාවිතා කිරීමට හැකිවන ක්‍රමවේදය යළි ස්ථාපිත කරන්නේ නම් නව ප්‍රවේශපත්‍ර මුද්‍රණය වෙනුවෙන් දරණ පිරිවැය යම් ප්‍රමාණයකට හෝ අවම කර ගැනීමේ හැකියාවක් පවතින බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන් අවධාරණය කර ඇත්තේ. මේ අතර පෞද්ගලික බස් ධාවනය අදත් අඩාල වී ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ තම බස් රථ සඳහා ඉන්ධන නිකුත් කිරීම මෙතෙක් නිසි පරිදි සිදු නොවන බවයි. ඊයේ දිනේ පෞද්ගලික බස් සඳහා ඉන්ධන ලබා දීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවති බවද ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළා. මේ අතර අද දිනේත් බස් රථ 3600කට අධික සංඛ්‍යාවක් ධාවනයට යොදවා ඇති බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කළේ. මේ අතර ඉන්ධන මිල පහත දැමීමට සාපේක්ෂව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 2.3කින් පහත දමන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කළා. ගත වූ දිනේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 62 දෙනෙකු වාර්තා වුණා. ගත වූ දිනේත් මෙරටින් නව කොවිඩ් ආසාදිතයන් 62ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය දැනුම් දී තිබෙනවා. ඒ මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 6,64,572ක් දක්වා ඉහළ නංවමින් මේ අතර ගත වූ දිනේ මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 3ක්ද වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් දැනුම් දී තිබෙනවා. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16,533ක් ලෙසයි දැක්වෙන්නේ. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 576ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,47,463ක් ලෙසයි. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කිරීමේදී ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට සූදානම් බව ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් මහතා අවධාරණය කර තිබෙනවා. ඉන්දිය දේශපාලන නියෝජිතයන් සමග ඊයේ පැවති සර්වපාක්ෂික සමුළුවකට එක්වෙමින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙන තත්ත්වය සම්බන්ධයෙන් ඉන්දියාව අවධානයෙන් පසුවන බවයි. මෙම සර්වපාක්ෂික සමුළුවට ඉන්දිය කොංග්‍රස් පක්ෂයේ නියෝජිතයන් පිරිසක්ද එක්ව සිටි අතර ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින තත්ත්වය සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා වී තිබෙනවා. විදේශීය තැපැල් ගාස්තු ඉහළ නැංවීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. අගෝස්තු 1 වෙනිදා සිට සංශෝධිත විදේශීය තැපැල් ගාස්තු ක්‍රියාත්මක කරන බවයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ. ඉන්ධන අර්බුදය හමුවේ මෙරටට පැමිණෙන ගුවන් ගමන් සීමා කිරීම සහ ඩොලරේ අගය ඉහළ යාම නිසා මෙලෙස විදේශීය තැපැල් ගාස්තු ඉහළ දැමීමට සිදුවන බවයි තැපැල්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර දිවයිනට පැමිණෙන ගුවන් ගමන් අත්හිටුවීම සහ සීමා කිරීම හේතුවෙන් රටවල් කිහිපයකට අත්හිටුවා තිබූ තැපැල් භාණ්ඩ බාර ගැනීම යළිත් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදයේ නෙදර්ලන්තයේ සහ ඒශ්‍රායලයට යළිත් තැපැල් භාණ්ඩ බාර ගැනීම ආරම්භ කර ඇති බවයි තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ සංකල්පයකට අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය තුළ ක්‍රියාත්මක ආහාරින් සපිරි කොළොම් තොටක් වැඩසටහන යටතේ කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ක්‍රියාත්මක කරනු ලබන වගා සංග්‍රාම වැඩසටහනේ ප්‍රගතිය පරීක්ෂා කිරීම පසුගියදා කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයාගේ මූලිකත්වයෙන් සිදු වුණා. එහිදී හේවාගම කනිෂ්ඨ විද්‍යාලීය වගාවීම කැලණි නදී සියපත් ළමා සමාජයේ ආදර්ශ ගොවිපළ ඕෂන් පෙරපාසලේ වගාව ඇතුළු වගා වැඩසටහන් රැසක් දිස්ත්‍රික් ලේකම්වරයාගේ ඇගයීමට ලක් වුණා. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට ජූලි 21 වැනිදා ලොව ප්‍රථම අගමැතිනිය බවට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පත්ව ඇත්තේ 1960 වසරේ ජූලි මස 21 වන දිනයි. ඇය ශ්‍රී ලංකාවේ තෙවරක් අග්‍රාමාත්‍ය පදවියට පත්ව ඇති අතර ජීවිතක්ෂයට පත්වන තුරුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය හොබවා තිබෙනවා. ශ්‍රී ලංකාව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලේ පූර්ණ සමාජිකත්වයේ ලබාගෙන ඇත්තේ 1981 වසරේ ජූලි මස 21 වන දිනයි. වසර 11ක ඉදිකිරීම් වලින් පසු ඊජිප්තුවේ නයිල් ගඟ හරහා අස්වාන් මහවේල්ලේ ඉදිකිරීම් නිම කර ඇත්තේ 1970 වසරේ ජූලි මස 21 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව සලකුණ වන්න.